ट्रैक है वो ना इनका ना खाली बोले पर हम इनके हैं ऐसी kalian nyetin oh iya kira hari ini ada diri kan nah iya tipe mana nah iya tiga ada sini piring ada පිරිසක් කියලා පින්කම අවසන් කරලා ඉතින් හැන්දෑවට තියෙනවා මේ ඉතින් හැන්දෑවට තියෙනවා ගම්මඩ ඒක ඔව් කලින් ඒක සියදරාම සාධ්‍ය සදාවන වාසනා කාමී පින්වතුනි දහවදාන පස්සේ එවැනි දේශනාව සඳහා විසුදාන වෙන්නේ අද ධර්ම දේශනාව සඳහා වැඩම කළේ ගිය පොයට වැඩම කරපු අපේ ගෞරවනීය නායක මහත්මයා වහන්සේ නම
सद्धर्मलाभी वासनावंत सत्पुरुष किंवदती बोसत दरुवती विशेषයෙන් අද මම මාතෘකාවට අරන් ආවෝ මාතෘකාව නෙවෙයි මා ගාථා පැය 60 හැටියට ගත්තා. මොකද අපේ බෝසත් දරුවෝ ටිකක් ඉන්නවා. මේ දරුවන්ට ගැළපෙන ආකාරයේ මාතෘකාවක් තමයි මම මාතෘකාවට ගත්තේ. බොහොම හොඳට මේ දරුවෝ මේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් තමන්ට තමන්ගේ ලැබුණු මේ බෝසත් ළමා කාලය බොහොම යහපත්ව ජීවිතේ ගොඩනගා ගන්න මේ තුලින් මාර්ගය හදාගන්න පුළුවන්. ඒ නිසා එහෙම උත්සාහයක් ගත්තොත් ඒකෙන් මම ගන්න උත්සාහයෙන් යම් ප්‍රතිඵලයක් මම ලබා ගත්තා. දේශනා කරලා ශ්‍රවණය කරන මේ හැම දිනම ලබා ගත්ත වේවා. මහා මංගල සූත්‍රයේ ගාථා පාඨයක් තමයි මම මාතෘකාවට ගත්තේ. විශේෂයෙන් අපගේ නායක මාහිමිපාණන් වහන්සේ මේ පුණ්‍ය භූමියේ දහම් පාසල ආරම්භ කරලා තියෙනවා. මම හිතනවා මේ දහම් පාසලේ ඉගෙන ගන්න දරුවනේ. ඒ නිසා උන්වහන්සේ ඒ ගන්න උත්සාහය අපි කවුරුත් අගේ කොට සලකන්න ඕන. විශේෂයෙන් අද සමාජයේ පසුබෑමකට ලක් වෙලා තිබෙනවා. අපි කවුරු ආගම පැත්තේ පසුබෑමක් තියෙනවා කියලා පෙනෙනවා. ආගමෙන් දහමෙන් ඈත් වෙනවා. දෙමව්පියන්ට අවනත නොවන ස්වභාවයක් අපේ දරුවන්ගෙන් අපි ඒ නිසා මේ දරුවෝ දැන් තාම බෝසත් ළමා කාලේ. මේ දරුවෝ හැමදාම ඔය තත්ත්වෙට ඉන්නේ නැහැ. ළමා කාලේ පහු කරලා තරුණ වයසටපත් වෙනවා. තරුණ වයස පහු කරලා ඒ සුදුසු කාලවල රැකියාවක් කරලා ආවාරුභාවයට වෙනවා. මේක තමයි මේ සම්මත ලෝකේ ස්වභාවය. මේ දරුවෝ කල්පනා කරන්න ඕන. පුංචි දරුවෝ මවගේ වටිනා මාතා පිටු පියාගේ වටිනා මවට පියාට සලකන්නේ කොහොමද? මව්පිය දෙපළගේ වටිනාකම කොහොමද? මේ දරුවෝ හොඳට අවබෝධ කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දින්නාහම් භික්ඛවේ න සුප්පති වදාමි මාතා පිතුංච.
අම්මා තාත්තා දෙවුර දෙපැත්තේ තියලා මිය පරලොව යන තාක්කල් අපි උපස්ථාන කළත් ඒ අම්මා ඒ තාත්තා අපව මේ ලෝකෙට බිහි කරපු ණය ගෙවන්න බැහැ කියලා. අවුරුදු 100ක් කියලා. එච්චරට අම්මා තාත්තගේ වටිනාකම බුදුහාමුදුරුවෝ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ඇරුණකොට බුදුවරු හැටියට සලකන්න කිව්වේ තමන්ගේ අම්මා තාත්තා. ගෙදර බුදුන් අම්මා වර එක මහා බ්‍රහ්මයට සමාන අම්මා තාත්තා. ඒ නිසා මේ පින්වත් දරුවෝ එක පාටම ඇවිදින්න කරන්න ගත්තේ නෑ. තාත්තගේ මව්ගේ සුක්‍රාණු ඩිම්බාල යුක්තාණු මේ දේ තුලින් තමයි මේ දරුවෝ මව් කුසේ බිහි වෙන්නේ. කොහොමද බිහි වෙන්නේ? දරුවනේ කලලයක් හැටියට බිහි වෙන්නේ. මෙන්න මෙතන ලොකු වැදගත්කමක් තියෙනවා. උපත සමග මරණය ගේනවා. අන්න එකත් කුංචි මනසට බෙදාව ගන්න. උපතයි මරණය දෙකම එකට ගේන. ඊළඟට දිනවත් සති මාස ගණන් යනකොට බිලින්දෙක් බවට පත් වෙනවා. දැන් මේ ළමයි බිලිඳු වයස පව කරලා ඇවිල්ලා තියෙනවා. මව් මහා දුක බින්දා ඔය දරුවෝ මව්ගේ කුසේ ඉන්නකොට දුකක් බින්දා ඒ වගේම ඒ දුක බොහොම සතුටෙන් උගුලගත්තා. ඒ වේදනාව බොහොම සතුටෙන් උගුලගත්තා. මොකද ඔය දරුවෝ මව්ගේ කුසේ ඉන්නකොට මේ ලොකු සතුටක් දැනෙනවා. අම්මා ධර්මානුකූලව තමයි ජීවිතේ ගොඩනගන්නේ. මෛත්‍රී සිතකින් වාසය කළේ. ඔය දරුවෝ කුසේ ඉන්නකොට මවගේ කුස අතගාලා හැමදාම ආශිර්වාද කරනවා. ගමන් බිමන් යනකොට බොහොම පරිස්සමෙන් ගමන් බිමන් යනවා. ආහාර ටික ගන්නකොට මේ කුසේ ඉන්න දරුවට ඒක නොගැලපෙන ආහාරයක්. ඒවා පරිශීලනය කරේ නෑ අම්මා. ඒ ආහාර ටික ගන්නකොට ඒ අම්මා තුරුණුවන්ගේ ආශිර්වාද සිහිපත් කරගෙන මගේ මේ කුසේ ඉන්න දරුවට කිසිම පීඩාවක් නොවේවා කියලා හිතේ ලොකු ප්‍රභාස්වර සොයක් ඇති කරගෙන තමයි එයා ආහාර ටික ගත්තේ දරුවෝ. හොඳට අහගන්න මේ කියන ඒවා. ඇස් දෙක පියාගෙන අහගන්න ඕන දරුවෝ. ඩෑෂ් පියාගෙන හිත සමාධිගත කරගෙන අහන්න ඕන දෙයක් මේක. මොකද ඔයගොල්ලෝ ඔය තත්ත්වයටපත් වෙනවා. හැමදාම ඔය තත්ත්වෙට ඉන්නේ නැහැ. ඒ නිසා ඒ වගේම තමයි අවේලාවේ නෑම සිද්ධ කළේ. මොකද දරුවට ඒක බලපායි කියන රෝගකාරකයක් මතුවේ. ඒ වගේම තමයි හැම ඉරියව්වකදී මෛත්‍රී සිතකින් වාසය කළේ. බුදු ගුණ මෙනෙහි කළා. ධම් ගුණ මෙනෙහි කළා.
සංඝයාගේ ගුණ මෙනෙහි කළා. ධර්මානුකූලව ජීවිතේ බොහොම හොඳට ගොඩනගා ගත්තා. එහෙම පිළිවෙතක් අනුගමනය කරමින් තමයි ඔය දරුවෝ මව් කුසේ ඉන්නකොට ඒ මව්තුමිය ක්‍රියාකාරකම් කළේ. ඒ වගේම තමයි දරුවනේ මාස 9 සම්පූර්ණ වෙනකොට ඔය දරුවා මව් කුසෙන් බිහි වෙනකොට කොහොමද දුකක් නින්දද? මෙතන ඉන්නවා මේ මව් පදවිය ලබපු අය. දැන් මේ දරුවන්ගේ අම්මත් බිරිඳ වයස, ළමා වයස, තරුණ වයස පහු කරලා තමයි ආවාග්ගහ වුනේ. මේක තමයි ලෝක පොදු ධර්මතාවය. දංගල් පුරුකව. මේ සම්මුතිය ස්වභාවය මේක තමයි. ඒ නිසා ඒ මොහොතේ මහා දුක්ඛන්දරාවක් විඳලා තමයි අම්මා ඔය දරුවෝ මේ ලෝකෙට බිහි වෙනකොට කටයුතු කළේ. ඒ සියලු වේදනාව සියල්ලක්ම සංසිඳනවා ඔය දරුවන් උපත ලබපු වෙලාවේ මුහුණ දකින්න. නිරායාසයෙන්ම අම්මගේ දරු සෙනෙහස කොපමණද කිව්වොත් රතු රුධිරය සුදු පාට කිරි බවට පත් වෙනවා දරුවෝ. ඒ රතු රුධිරය කිරි වලට පත් වෙන්නේ ඕගොල්ලන්ට තියෙන ධාරක සෙනෙහස නිසා. ඒ මව් කිරි බීලා තමයි දරුවනේ ඔය දරුවෝ පුංචි බිරිඳු සංදියේ ගත කළේ අවුරුද්දක් දෙකක් යන. ඒ කාල වකවානුව තුල අම්මා ඔයගලන්ට රෝග පීඩකාරකයක් හැදෙන්න දුන්නේ නැහැ. ඒ වගේ ඕගොල්ලන්ට අසනීප වෙච්ච වෙලාවට ඉඳලා හිටලා හරි කොපමණ රෑ නිදි මරන්නේ. කොපමණ වාරවල් ආහාරයක් ගන්න නැතුව ඉන්නේ. මොකද තමන්ගේ මේ සම්පත එච්චරට ඒ සම්පතට ආදරේ ඔයගොල්ලෝ සම්පත මිල කරන්න බෑ. අන්න එහෙමයි වාගේ ඔය දරුවන්ගේ අම්මා හිතුවේ. අතපය නොකඩ හොඳට ඕගොල්ලන්ට අවශ්‍ය විදියට ආහාර ටික ලබලා දීලා අවශ්‍ය විදියට ඕගොල්ලන්ගේ සියලු පහසුකම් සපයලා ඇඳුම් පැළඳුම් හොදලා නේද? ඕගොල්ලෝ ওই තත්ත්වයට අරන් ආවේ මහා දුකක් විඳලා. ඒක ඔය දරුවෝ මතට මතක තියාගන්න. ඒ වගේම තමයි තාත්තා මව්ගේ කුසට ඕගොල්ලෝ බිහි වෙච්ච මොහොතේ අර අම්ම වගේ ලොකු සතුටක් ලැබුණා. මං දැන් පිය කෙනෙක්. මට දැන් දරුවෙක් ඉන්නවා. ඔන්න ඔහොමයි තාත්තා හිතුවේ. ධනාත්මක සිතිවිලි. වෙනදට අනවශ්‍ය වියදම් කරා දැන් ඒකත් නතර කරනවා. මොකද දැන් මට වගකීමක් වැඩි. මම මේව සඳහන් කරන්නේ ඔයගොල්ලෝ ওই තත්ත්වයට එනකොට ඔයගොල්ලෝ ඒ දේ දැනගෙන තියෙනවා. අවබෝධ කරගෙන තියෙනවා. අනවශ්‍ය වියදම් කළේ නැහැ. වෙනදටත් වඩා මහන්සි වුණා. ඒ මහන්සි උනේ සමාජයේ යම්කිසි නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතිය හරියාකාරව ආරක්ෂා කරමින් ධර්මානුකූලව ජීවිතයක් ගත කරමින් සමාජයට යහපත් ආදර්ශ දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු
පංච සීල ශික්ෂාපද පහ ආරක්ෂා කරගෙන සමහර පියවරුත් ඉන්නවා වැරදි මාර්ගය යන අය. නමුත් මං හිතනවා මේ දරුවන්ගේ අම්මා වගේම තාත්තා ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන නිසා. ඒ නිසා තමයි මෙවැනි පොයවල් දවසට සිල් සමාදන් වෙන්න දරුවන් යොමු කරන්නේ. විශේෂයෙන් අපගේ නායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනාව උන්වහන්සේ මේ දහන් පාසලක් ආරම්භ කරලා ඒකෙන් කෙරෙන යහපත් දේවලු නිසා තමයි මේ පුංචි දරුවෝ මේ අද දෙහිවත් සමාදන්. අනිත් දරුවන්ට කියන්න ඕන ඔය දරුවෝ අපි පොය දවසට සිල් ගන්න. ඔයත් දෙන්න සිල් ගන්න. යාළුවන්ට කියන්න ඕන. අපි බෝසත් ළමා කාලේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න ඕන. උන්වහන්සේ ස්වම්බුද්ධියෙන් අවබෝධ කරගත්ත ධර්ම රත්නයේ ආශිර්වාද ලබා ගන්න ඕන. මහා සංඝ රත්නයේ ආශිර්වාද ලබා ගන්න ඕන. අපි පුංචි කාලේ ඉඳලා ආගම දහමට නැඹුරු වෙලා කටයුතු කරන්න ඕන. මේ දරුවට පුළුවන් ඒ යාළුවන්ට ඒ දේ කියලා දෙන්න. කියන්න. කල්යාණ මිත්‍රයෙක්. එතකොට ඔයගොල්ලෝ ඒ අනිත් අය. එනිසා ලබන පොයට මීට වඩා දරුවෝ ටිකක් මෙහෙවත් සමාදන් වෙලා සිටින එක හරි වටිනවා. ඒ වගේම තමයි මේ දරුවෝ කියන්න ඕන තාත්තලටත් දෙන්න කියලා සිල් සමාදන්. දැන් ගොඩක් බොහොමයක් උපාසක අම්මලා තමයි සිල් සමාදන් වෙන්නේ. නේ ඒත් වයසට ගියායි තරුණ අය බොහොම අඩුයි. සමහර අය කල්පනා කරන අපි තාම තරුණයිනේ අපිට ගොඩක් වැඩ බොහොම වැඩ රාජකාරී තියෙනවනේ. පොහොයට ඉතරනේ අපිට නිවාඩුවක් තියෙන්නේ. ඉරිදට ඉතරනේ සෙනසුරාදා ඉතරනේ. අනේ ඊට වඩා වටිනවා අපිට මේ දේවල් කරන්නේ. ඒක තමන් විසින්ම මේ ලැබුණු සන සම්පත්තිය ආධාර කරගෙන වැඩ කටයුතු නොකිරීමේ ආදීනවේ නිසා තමන් විසින් තමන්ට බලකපා ගන්නවා. ජාතියක් හැටියට ඉපදුනා නම් ජරාවටපත් වෙනවා. මේක කල්පනා කරන්න ඕන කවුරු? ලොකු පොඩි කවුරු? ජරාවටපත් වෙන කෙනෙක් මොකද? වයසට යන. මම මුලින් සඳහන් කළා කලලේ තමයි බිරිඳු වයසටපත් වෙන්නේ. මව් කුසෙන් බිහි වුණාට පස්සේ බිරිඳු වයසේ ළමා වයසටපත් වෙනවා. ඔය කලලේ දින සති මාස ගණනින් මැරෙන්න පුළුවන්. මව් කුසෙන් බිහි වෙන්නේ ඉස්සෙල්ලා. බිරිඳු වයසට මැරෙන්න පුළුවන්. ළමා වයසට මැරෙන්න පුළුවන්. ගෙනාවු කුසල කර්ම වලට අනුව දරුවෝ තරුණ වයසේදී මැරෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දරුවනේ දේශනා කළේ යං කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං යමක් හටගනීද හටගත් තැනම ෂේ වෙනවා. ඒ නිසා වයසට යනවා වගේම රෝගකාරකයන් කොයි මොහොතක දුරු වේද දන්නේ. අනුතුරුවට කොයි මොහොතේ භාජනය වේද දන්නේ නැහැ. පුංචි සංදී ඉඳලා මේ ආගම දහමට නැඹුරු වෙලා කටයුතු කරාම බුදුරජාණන් වහන්සේගේ සරණ තමන්ට තියෙනවා දරුවෝ. ධර්ම රත්නේ සරණ තියෙනවා. තමන් ඒ ආభాෂය ලබලා තියෙන්නේ. ඒ ආශිර්වාදය ලබලා තියෙන්නේ. ආර්ය මහා සංඝ රත්නේ සරණ තියෙනවා. වැරදි පැතිකඩ වලට යොමු වෙන්නේ නැහැ. සංවර භාවයක් ඇති වෙනවා. අය සංවර වෙනවා. වචනේ සංවර වෙනවා දරුවනේ. ඒ කය වචනේ සංවර වෙන්නේ මෙන්න මේ ආකාරයෙන් බණ භාවනාදී සිද්ධ කළොත් හිත
පාලනය කරොත් තමයි. ඒ නිසා මේ දරුවෝ කල්පනා කරන්න ඕන අපට මේ ලැබිච්ච බෝසත් ළමා කාලේ අපි බොහොම හොඳට ගත කරන්න ඕන. දෙමව්පියන් කියන දේ බොහොම ගෞරවයෙන් අපි අහන්න ඕන. ගුරුවරු කියන දේ අපි හොඳට අහන්න ඕන. ඉතින් බලන්න දැන් මෙතන ඉන්නවා තරුණ පුතු පොඩි දරුවෝ බෝසත් දරුවෝ. දැන් මේ දරුවොත් වයසට යනවා. ඒ වගේම ඒ අතරවාරිය තුල අනතුරු වලට වාජනීය වෙන්න පුළුවන්. කොයි මොහොතේ මරණවද කියලා දන්නේ නැහැ. මෙන්න මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වුණොත් ඒ ශක්ති ප්‍රමාණයට මේ දරුවන්ට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබෙනවා දරුවෝ. ඒ තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබෙනවා කියන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව දෙවිගොල්ලොත් මේ දරුවන්ට වැඳ නමස්කාර කරනවා. දෙවිගොල්ලෝ වැඳ නමස්කාර කරනවා. දැන් අම්මා ගැන මම මේ මෙච්චරල සඳහන් කළා මේ දරුවොත් ඔය තත්ත්වයටපත් වෙනවා කියලා සඳහන් කළා. දැන් යන පියතුමා ඒ අම්මා වගේම කුසට ආහාරයක් ගත්තේ නැහැ හරියට වෙලාවට. අඳින්න ඇඳුමක් ගන්නෙ නැහැ සමහර වෙලාවට සමහර පියවරු. මොකද දරුවන්ගේ බිරිඳගේ ගෙදර දොරේ වැඩ කටයුතු වලට මුල් තැන දීලා. රසවත් ආහාර වේලක් යා තනියෙන් භුක්ති විඳින්නේ. ඒ ආහාර වේල තමන්ගේ දරුවෝ බිරිඳ ඔක්කොමත් එක්ක තමයි ඒ පියාණන් වහන්සේ භුක්ති විඳින්න උත්සාහ කරන්නේ. එහෙම තමයි ධාරක සෙනෙහස තියෙන පියවරුන්ගේ ලක්ෂණය දරුවෝ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ පියවරු ඒ මව්වරු බිහි වෙන්නේ බොහොම කලාතුරකින් අද සමාජය බලනවා. එවැනි මව්වරු දාරු බිහි වෙන දරුවෝ හරිම වාසනාවන්තයි. හරිම භාග්‍යවන්තයි. අද සමාජ ශ්‍රේෂ්ඨයේ අරන් බලනකොට සමහර මව්වරු ඉන්නවා ඉපදිච්ච ගමම්ම දරුවා කැලේට විසි කරනවා. එහෙම තියනවද? එපදිච්ච ගමම්ම දරුවා හංගනවා වලක් කපල මරලා හංගනවා. එහෙම මව්වරු නෙමෙයි සංසාරේ මරාගෙන මැරෙනවා කියන වෛර පිරිමහන්නාකෝ අය. ඒක මාර දූතිකා. ඒ වගේ පියවරුත් ඉන්නවා දරුවෝ. දැන් මේ දරුවෝ එහෙම නෙමෙයි. මේ දරුවන්ට හොඳ අම්මා කෙනෙක් ලැබිලා තියෙනවා. හොඳ තාත්තා කෙනෙක් ලැබිලා තියෙනවා. හොඳ විදිහට කටයුතු කරන්න මේ දරුවන්ට අවශ්‍ය සියලුම වටපිටා සියලු පහසුකම් ලැබලා දෙනවා. ඉන්න හිතෙන්න ගේ අඳින්න පළඳින්න ඇඳුම් අවශ්‍ය කරන ආහාර අවශ්‍ය කරන බෙහෙත් අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත් වෙනම පන්ති මේ සියලු දේවල් දරුවනේ ඕගොල්ලන්ගේ පුණ්‍ය ශක්තියක්. අද දරුවෝ ඉන්න සමහර දරුවෝ ඉන්නවා ආහාරයක් නැහැ කුසට. ඉන්න හිටින්න ගයක් නැහැ. අඳින්න ඇඳුමක් නැහැ. ලෙඩට බෙහෙත් නැහැ. එහෙම දරුවෝ ඉන්නවා. නමුත් ඔය දරුවන්ට එහෙම නැහැ නේ. එහෙම නැහැ නේද දරුවෝ? අම්මා තාත්තා ඒ සියලු පහසුකම් උගන්වලා ලබලා දෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ දරුවෝ කල්පනා කරන්න ඕනේ. කල්පනා කරලා ප්‍රමාද නොවි අප්‍රමාදීව කටයුතු කරන්න ඕන දරුවෝ.
දැන් ඔය දරුවෝ ලොකු වෙන්න අම්මලා තාත්තලා මොකද වෙන්නේ? මොකද වෙන්නේ? වයසට යනවා නේ. දැන් ඕගොල්ලන්ගේ ගෙදර අම්මයි තාත්තයි ගෙදර ආච්චිටයි සීයටයි සලකනවා නේද? හොඳයි. කොහොම හොඳයි. ඒ ආච්චිට සීයට කන්න බොන්න දෙනවා නේ? ඕගොල්ලන්ට පේන අම්මා තාත්තා ආච්චිට සීයට වඳිනවා. එහෙම කරනවා නේද? ආච්චිට සීයට හොඳ ආදරෙන් කතා කරනවා. ඒ ආච්චි සීයගේ ගුරුහරුකම් බොහොම ගෞරවයෙන් අහනවා. එහෙම කරනවා නේද? කරනවා නේද දරුවෝ? එහෙම තමයි. මොකද ඒ අම්මා තාත්තගේ ආభాෂෝගුල ලබා ගන්න බුදුහාමුදුරු දේශනා කරන්නේ පුබ්බාචරියා. කවුද? මුල් ගුරුවරයා. ඉස්සල්ලාම ගුරුවරයා තමයි ওই දරුවන්ගේ අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි කරලා කියන දේවල් තමයි ඔයගොල්ලෝ ඉස්සල්ලාම ග්‍රහණය කරගන්න. අම්මා තාත්තා හොඳ දේවල් කරනවා නම් හොඳ දේවල් කියනවා නම් ආගම දහමට නැඹුරු වෙලා කටයුතු කරනවා නම් ඒ අම්මා තාත්තගේ දරුවෝ සුවකට යන දරුවෝ. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේම අපේ හාමුදුරු කෙනෙක් කතා කරලා කිව්වා දේශනාවේ. සමහර දෙමව්පියෝ ඉන්නවා සමහර වෙලාවට දරුවන් ඉදිරියේ නොගැලපෙන දේවල් කතා කරනවා. එක එක්කෙනාගේ අඩුපාඩුකම් ඒ වගේම පරුෂ වචනින් කතා කරගන්නවා. දැන් ඕගොල්ලෝගේ ගෙවල් වල එහෙම නෑ නේද දරුවෝ? නෑනේ? කොහොම හොඳයි. ඒ නිසා ඕගොල්ලෝ ඒ පැත්තෙනුත් හරිම වාසනාවන්තයි. එහෙමනම් ඕගොල්ලෝ අර දන්වැල් පුරක වගේ අම්මලා තාත්තලා වයසට යන්න මොකද වෙන්නේ? පොඩි ළමයි බවට පත් වෙනවා. ඕගොල්ලෝ ලොකු වෙනකොට අම්මලා තාත්තලා පොඩි වෙනවා. ලොකු අය පොඩි වෙනවා, පොඩි අය ලොකු වෙනවා. මෙන්න ස්වභාවය. එනිසා ප්‍රමාද වෙන්නේ නැතුව වාන් තරම් ධර්මානුකූලව තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න මේ දරුවෝ උත්සාහ කරනවා. පාසලේ ගුරුවරුන්ගේ ඒ දෙන අධ්‍යාපනය බොහොම හොඳට අදාරනවා දරුවෝ. පාසල් අධ්‍යාපනයේ වගේම දහම් අධ්‍යාපනය ඒකත් හොඳට කරන්න. මේ හැම දෙයක්ම බොහොම හොඳට කරන්න පුළුවන් නේ. ප්‍රධානම දේ තමයි ධර්මයට නැඹුරු වීම. දහමට නැඹුරු වීම. දැන් වෙනත් රටවල අවුරුදු 3න් ළමයාව මහාන කරනවා. බුරුම වගේ රටවල අවුරුදු 3යි මහාන කරනවා. ඒගොල්ලන්ගේ ඒක සම්ප්‍රදාය. මුල්ම දේ තමයි කරන්නේ. දැන් අපේ ලංකාවේ වෙන වෙන්නේ. ලංකාවේ ඊටතන ආස්පස්සින් වෙනස් නේද? අපි යන්නේ බැරදි මාවතේ. බැරදි මාවතේ යන්නේ. අම්මලා තාත්තලා මේ තරඟකාරීත්වයට යොමු වෙලා අධ්‍යාපනයේ තරගයක් කරගෙන ශිෂ්‍යත්ව විභාගෙට නේද? යොමු කරලා ළමයිව ඕනාවට වැඩි වෙහෙසවල මේ විශේෂයෙන් අපේ තරුණ අම්මලා ඒක කරන්නේ ලොකු වැරද්දක්. අනිත් එක තමයි ළමා මනසට නොගැලපෙන දේවල් සිද්ධ කරනවා. දැන් ඔය මාධ්‍ය තුලින් යන්නේ එක ගායනා තරග කියලා කියනවා.
ගියාම මොනවාද නැටුම් තරඟ කියලා හොඳයි කොහොම හොඳයි. නමුත් වැඩි හිටියෝ කරන දේවල් පොඩි හිටියෝ කරන්න ගියාම පොඩි හිටියන්ගේ පොඩි කාලේ වැඩි හිටියන් බවට පත් වෙනවා. හොඳයි නැද්ද? අද ඒක වෙලා තියෙන්නේ. ඒක හොඳට බලන්න පුළුවන් මදහත් භාගයෙන් ඉන්නකොට. දරුවන්ගේ ළමා මනසට ගැළපෙන දේවල් නෙමෙයි අද ඒවෙන් කෙරෙන්නේ. එහෙම වෙනකොට මොකද වෙන්නේ? අම්මව සාමාන්‍ය කෙනෙක් විදිහට හිතනවා. තාත්තව සාමාන්‍ය කෙනෙක් විදිහට හිතනවා. දරුවන්ට ලොකු අය කරන දේවල් කරන්න දුන්නා, ලොකු අයගේ දේවල් රඟ දක්වන්න දුන්නා, ඒ සියලු දේවල් ළමයිගෙන් අර ළමා මනස බෝසත් කාලේ සියල්ලක්ම පරිහානියටපත් වෙනවා. ඒක අපි හොඳට දකින්න නිසා මේ දරුවෝ ඒවා අම්මා තාත්තට කියන්නේ. මේ අපේ හාමුදුරුවෝ කිව්වා කියන්නේ. ඒවෙන් අපි බැහැර වෙන්න ඕන. විනෝදේ තියෙන්න ඕන තමයි. තරුණ කාලේ, ළමා කාලේ ඒක තියෙන්න ඕන. නමුත් Tamanට ගැළපෙන දේවල් තමයි Taman කරන්නේ. තරුණ වයසට ගියාට පස්සේ ඒ වගේ දේවල් කරන්න. ඒ නිසා ඒවෙන් අපි බැහැර වෙලා වැඩ කටයුතු කරනවා නම් ඒක තමයි යහපත් දේ. දැන් බලමු ඊළඟට බුදුහාමුදුරු දේශනා කරනවා මාතා පිතු උපට්ඨාන පුත්ත ධාරස්ස සංගෝ. දැන් දෙමව්පියෝ ළමයි ලොකු මහත් වෙනකම් බලනවා වගේ දරුවෝ දෙමව්පියෝ වයසට යන පොඩි හිටියෝ වෙනකොට දෙමව්පියන් ගැන බලන්න. කොහොමද බලන්නේ? අන්න ඔතන තමයි වැදගත්. අනාකුලාච කම්මන්තා ඒතම් මංගලම. ඇලෙන්නේ නැතුව. ඇලීමක් තියෙනවා නම් එතන බැඳීමක් තියෙනවා ගන්න. දැන් ඔන්න ඔතන අපි ටිකක් සුද්ධ කරගන්න. අපේ ළඟ තියෙනවා නොඑක් ආකාරයේ බලාපොරොත්තු. දෙමව්පියන් හැටියට බලාපොරොත්තු තියෙනවා. දරුවෝ ලොකු මහත් වෙන්න ඕන. ඒ ලොකු මහත් වෙලා අපිව බලන්න ඕන. ඒ බලනවා කියන බලාපොරොත්තුවක් තියෙනවා තමන්ගේ ඇස්සේ. ඒ අතරතුර දරුවා හදිසිය අනතුරකට භාජනය වෙලා මිය පරලෝ යන. මොකද වෙන්නේ? අර බලාපොරොත්තු සුන් වුණාට පස්සේ අන්න ශෝක කරනවා. නේ? ප්‍රියයි විප්පයෝගෝ දුක්ඛෝ. තමන්ට ප්‍රිය දේ නැති වුණා. තමන් ප්‍රිය කරපු දේ තමන්ගේ බලාපොරොත්තු සුන් වුණා. මොකද වෙන්නේ? ඕක ගැන හිතම හිතලට කරගන්න. නේ? අප්‍රියයි සංපයෝගෝ දුක්ඛෝ. දැන් තමන්ට අකමැති දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට යංකිච්චි නලගති තම්පි දුක්ඛා. තමන් කැමැති දේ කැමැති ආකාරයට නැති වුනහම ඒකත් දුකයි. සංකිට්ඨේන පංච උපාදාන ඛණ්ඩා දුක්ඛා. සංකිට්ඨේන පංච උපාදාන ඛණ්ඩා. මෙන්න බුදුහාමුදුරගේ පරමාර්ථ පැත්ත. දැන් මේ සංසාරේ අපි ඉපදිනින් මැරෙමින් යන ගමනක් නේ. මෙක්තරා නැවතුම් පොලකයි සිටින්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ සංසාරේ කෙරවල හොයන්නත් එපා. මුල හොයන්නත් එපා. එච්චර සංසාරේ පරක් තෙරක් නැතුව අපි ඉපදිනින් මැරෙමින් යන ගමනක්. මේ කවුරුත් එහෙමයි. ඒ ඉපදෙමින් මැරෙමින් යන ගමනේදී අපි ගනාවේ කුසල් ලකුසල් පමණයි. ඊළඟට අපි මනුෂ්‍ය වෙලා නෙමෙයි මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ආවා.
මේ තිරිසන් ලෝකේ මේ තිරිසන් අපායේ අපි හැම තිරිසන් ආත්මිකම ඉපදුනා දරුවෝ. මතක තබා. ඒව තමයි හිටුගම ගෙලව අම්මා කතා කරනකොට ඇහුම් නැතුව වගේ. එහෙම ඉන්නවද? කරනවද ඔබ? හා? නැද්ද? අම්මට ඔරවනවද එහෙම? හා? අම්මා කියන දේ අහන්නේ නැහැ. එහෙම කරනවද? හා? අම්මට බොරු කියනවා. කරනවද? පුංචි කාලේ සතුන් මරන්න පුරුදු වෙනවා. සතුන් මරන පුංචි කාලේ. ප්‍රාණඝාතේ. හා? විනෝදයට සතුන්ට ගහන්නේ නැද්ද? නෑ. නෑනේ. විනෝදයට හොරකම් කරනවා අම්මගේ දෙහිමින් සෑ. එහෙම කරනවද? හා? අම්මගෙන් ගත්තට කමන්නේ කීයක් හරි. එහෙම ගන්නවද? හා? නෑ. ගන්නවද? නෑ. ඊළඟ අපි හැමතිස්සෙම අපේ බෝසත් ළමා කාලේ අපි ලොකු වෙන්න අපි සංයමයක් ඇති කර ගන්නවා. අද ගොඩක් බොහොමයක් තරුණ දරුවෝ අවුරුදු 12යි සමහර කියන්න සංවේගයි මව්වරු වෙලා. මාධ්‍යස්තික පෙනෙනවා. අවුරුදු 12න් 13 මව් පදවිය ලබා ආවහක් වෙලක් නැහැ. ඔන්න කත්තේ. මොකක්ද ඒකට හේතුව? හේතුව තමයි පළවෙනිම කාරණේ තමයි ධර්මයෙන් ඈත්වීම. සංගමයක් නැහැ. ධර්ම කියන සංගමයක් තියෙනවනේ. ඒ නිසා මේ දෙමෝපියන්ගේ දරුවෝ පුංචි සංගී ඉඳලා අර බුරුමේ මේ වගේ රටාවක් නෙමෙයි කියන්නේ. හොඳ ගුණවගාවන් කියන බොහෝසත් දරුවෝ තමයි ඒ සමාජෙ පිළිවෙන්නේ. කලහ කරගන්නේ නැහැ. මේ වගේ මේ අපේ රටේ ලංකාව තරම් මේ වගේ වැරදි දේවල් සිද්ධ වෙන්නේ නැහැ ඒ රටවල. බුරුමේ ජපානයේ ඒ රටවල මේ වගේ දේවල් නැහැ. හරි මොකද සංගමයක් තියෙනවා. පුංචි සංගීතල ළමයි. ඒක දෙමව්පියොත් එක පුරුදු වෙලා තියෙනවා. දරුවන්ටත් එක පුරුදු කරනවා. අපිට ඒ දෙමව්පියෝ අර පුංචි දරුවෝ ඉස්සරහා පිට අපිට වඳින්නේ අඩි 10ක් විතර ඈත තියලා දන ගහගෙන ඇවිල්ලා වඳින්නේ. කකුල් දෙකේ මෙහෙම කකුල් දෙකෙන් දන ගහගෙන අත් දෙක උස්සගෙන ඇවිල්ලා තමයි වඳින්නේ. එච්චර ගාව. දහමට හරිම නැඹුරුයි. පින්නපාතේ යනකොට අපිට පේනවා ඈත දොහොත් මුදුන් තබාගෙන තමන් හදපු දානේ පූජා කරන් පෙළ ගැසින බලන් ඉන්න. එච්චරට දහම පෙළ. එච්චරට පින්පව් දෙක අඳුරනවා. පවේ ආදීනේ දකින්නවා. එයින් බැහැර වෙනවා. කුසලයක පිහිටනවා. ඒ කුසලයේ ආනිසංස දන්නවා. ඒ අනුව කටයුතු කරනවා. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මාතා පිතු උපට්ඨාන උත්තදාරස්ස සංඝෝ. දැන් මේ සම්මුතියට අපි සඳහන් කළාට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පිළිවෙතුනි. අපි සම්මුතියට මව් කිව්වට පරමාර්ථ පැත්තේ මව් කියන කෙනෙක් හිටියත් පියා කියන කෙනෙක් හිටියත් දරුවෙක් කියලා කෙනෙක් හිටියත් මේ කවුරු මේ විශ්ව ධාතුවේ ආධාරයෙන් තමයි මේ ලෝකෙට විදුනේ. ගිනාපු කුසල් අකුසල් වලට පරමාර්ථ පැත්ත මතක තබා.
ගෙනාපු කුසල අකුසල කර්ම වලට අනුව තමයි මනුස්ස ආත්මයක් ලැබලා තියෙන්නේ. විශේෂයෙන් ශන සම්පත්තිය ලැබිලා තියෙන්නේ. විශේෂයෙන් මෙවැනි බෞද්ධ රටක බුදුහාඳුරගේ තරඟේ තියෙන මේ රට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලංකාද්වීපයේ පමණයි මගේ ධර්මය සදාකල් පවතින කියලා අවුරුදු 5000ක් කල. නමුත් මට එක සැකයක් මතුවෙනවා මේ යන විදිහට මේක මේ විදිහට තියෙයි. එච්චරටම සමාජ විසම වෙනවා. දැන් මේ ඇත්තෝ දන්න වෙයි මාධ්‍ය තුලින් බලනකොට මොකක්ද ඒකට හේතුව? නිට්ටයයි සුඛයි ආත්මයි කියන මිත්‍යා සංකල්පන තුල ඉර වෙලා ඉන්නවා. මේ හැම දෙයක්ම සදාකාලිකයි කියලා කවුරුත් අල්ලගෙන ඉන්නේ. ඒකයි මම මුලින් සඳහන් කළේ ප්‍රී විප්පයෝගෝ දුක්ඛෝ කියලා. ඒ මිත්‍යා සංකල්පනා තුළ ක්‍රියාත්මක වෙනකොට තමන් බලන්නේ තමන්ගේ දේ විතරයි. ඒ බලන්නේ මස්සස ක්‍රියාත්මක කරනවා. මස්සසින් බලනකොට හැම තිස්සෙම අපට එන්නේ ලෝභ දේශ මොහ ආදී රාග ආදී ක්ලේශයන් පිළිබඳ. නැනසින් බලනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අලෝභ අදේශ අමෝහ කියන ධනාත්මක චින්තනය. අන්න එහෙම නැනසින් බලන කෙනා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ සම්මුතියට මව් කියලා සඳහන් කළාට පරමාර්ථ පැත්තෙන් මව් කියන කෙනෙකුත් නැහැ, පියා කියන කෙනෙකුත් නැහැ, සත්වයක් නැහැ, කොටිම කිව්වොත් පුද්ගලයෙක් නැහැ, කරන කෙනෙක් නැහැ, කරවන කෙනෙක් නැහැ කියලා අවබෝධය ලබා ගන්න. මේක තමයි පරමාර්ථ ධර්මයේ බුදුහාමුදුරුවෝ. සත්ත්ව පුද්ගල ස්වභාවයෙන් අපි බලන්න මොකද වෙන්නේ? ඒ හැම දෙයක්ම අපි සතු කරගන්න බලන්න. අපට අයිති කරගන්න බලන්න. දරුවා Tamanට කැමති විදිහට හිටියේ නැත්තම් දුකයි. අන්න ප්‍රිය විප්පයෝගෝ දුක. දරුවා ලෙඩ දුකයි. ඒ දරුවගේ ශක්තිය මේ මගේ ශක්තිය මේක තමයි පරමාර්ථ පැත්තේ ස්වභාවය. මේ මව් කුසේ කලලයකට බිහි වෙච්ච කලලේ දින සති මාස ගණන් යනකොට මැරීමපත් වෙනවා. එහෙනම් උපත සමග මරණය කියලා මේකට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එක්ෂණික මරණය. ඊළඟට සම්මුති මරණය. මම මුලින් සඳහන් කළේ සම්මුති මරණය පංච ඉන්ද්‍රියන් හරහා අපි මැරෙනවා. අපට කැමති ආකාරයෙන් අපි සැප හොයන්න බලනවා. ඒව නැති වෙනකොට අපි ශෝක කරනවා. කලහ කරනවා, වාද කරනවා. නේද? එහෙම නේද වෙන්නේ? එනිසා ඔය ආදීනවේ වටහා ගන්න. වටහාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පරම සත්‍ය ගම්භීර ධර්මයේ තුල අපි ක්‍රියාත්මක වෙනවා නම් සම්මුතියට මාතා පිතු උපට්ඨාන පුත්තධාරත සංගවෝ අනාකුලාචකම් අන්න කුලේ ඇලෙන්නේ දරුවන් කෙරේ ඇලෙන්නේ. හැබැයි දරුවන් කෙරේ ඇලෙන්නේ දරුවන්ට සලකන්න එපා කියන එක නෙමෙයි. අර විස්සාකාව වගේ දරුවගේ යුතුයකම් වලට ඉෂ්ට කරනවා. නමුත් මෙයක් මේ මගේ සම්මතයේද දරුවෙක් වුණාට සංසාරේ ඉපදෙමින් නැරෙමින් එන ගමනේදී මව්වරු පියවරු කී දිනකට දාව බිහි වෙලා එන ගමනක්. හොඳයි නැද්ද? හොඳයි නැද්ද? මාත් එහෙම. මේ ඇත්තොත් එහෙම. ඒ ගෙනාවු ශක්තිගුණ වලට අනුව තමයි ඒ ශක්තිගුණ සාපේක්ෂව තමයි කුසල් අකුසල් සිද්ධ. ගෙනාවු කුසල අකුසල. බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ අකුසලේ ආදීනිය පෙන්නලා දෙන්න. ඒකෙන් බහැර වෙන මාවත පෙන්නන. මාවත පෙන්නලා දෙලගෙන බුදුහාම. රාග ද්වේෂ මෝහ ආදී රාග ආදී ක්ලේශයන්ගෙන් බහැර වෙන මාවත පෙන්නලා දෙලගෙන. අලෝභ ආදේශ අමෝහ කියන සිත ඇති කරගෙන ධම්මානුපස්සී
ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙන මාර්ගෙ පෙන්නලා දීලා තියෙනවා. මාවත් දෙකක් පෙන්නලා දීලා තියෙනවා. මෙන්න මේ මාවතේ කැමැති මාවතේ තමන්ට යන බුදුහාඳුරගේ දර්ශනය නිදහස් දර්ශනය, නිදහස් චින්තනය. වෙන දාගම් වල වගේ අනකිරීමක් නැහැ නේද? වෙන දාගම් වල දවසට 5 පාරක් පල්ලි යනවා. එහෙම නේද? අපි එහෙම තියනවද? නෑ. ඒ පක්ෂිකයි ඕපනයි. එව බල. මේක ඕන කෙනෙකුට විවෘතයි. පච්චත්තම් වේදිතා ප්‍රත්‍යක්ෂයෙන් තමට අවබෝධ කරගන්න. විකෘති ඥානින් බහැර වෙලා බහුති තත්ත්වයටපත් වෙන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨිය පිළිබඳව. අන්න එහෙම වෙනකොට අර විසාකාව වගේ ආවහුවා වෙන්න පුළුවන්. සෝවාන් මාර්ගඵල ලැබුවනේ විසාකාව. විසාකාව කියන්නේ සෝවාන් මාර්ගඵල ලැබු කෙනෙක්. අවුරුදු 7 දැන් මෙතන පියත්තද විතර කරන්න පුළුවන්. ධර්මයයි සම්මත ලෝකේ බෝසත් දරුවෝ ඉන්නවා නම් ඒ දරුවෝගේ අධ්‍යාපනයේ පැත්ත, රැකියාව කරන වැඩිහිටියන් නම් මේ හැම දෙයක්ම සම මට්ටමේ ධර්මයක් ආධාර කරගෙන සම්මත ලෝකේ හැම ක්‍රියාකාරකම සිද්ධ කරන්න පුරුදු වෙනවා. දැන් මුරුමේ කරන්නේ ක්‍රම වේද. දහමත් එක්ක තමයි හැම දෙයක්ම කරන්නේ. දහමෙන් බැහැරව නැහැ. පාණාතිපාතා ශික්ෂාපදේ හරියට ආරක්ෂා කරනවා. සතු මැරීමෙන් වැළකී සිටිනවා. මොකද තමන්ගේ ප්‍රාණිය ඝාතනය කරගෙනයි තවත් සතෙක්ගේ ජීවිතේ විනාශ කරන්නේ. හොඳයි නේද? තමන්ගේ ප්‍රාණිය ඝාතනය කරගෙන. ඒක තමන්ට අවබෝධ වෙන්න ඕන. වරකම් කරන්නේත් එහෙමයි. කාමයේ වරදවා හැසිරෙන්නෙත් එහෙමයි. ඒක ඒ වෙලාවේ කරනකොට තමන්ට තේරෙන්නේ නැහැ ඒකේ ආදීනේ. කරලා ඉවුනට පස්සේ තමයි ගිනි ගන්න, දැවෙන්නේ, පිච්චෙන්නේ. සතුටින් ඉන්න බෑ. ඇයි මේක ඇතුලේ කියනවනේ මේක. හිතට බොරු කරන්න බෑ. පුළුවන් ද කරන්න. අබ දාක්කත් කරන්න බෑ. මෙතන ඉන්නවා. මෙතනින් කියනවා මේ වැරද්දක් කළේ කියලා. ඒත් අර අකුසලේ බලගඩි නම් ඒක වැටහෙන්නේ නැහැ. ඒ මොකද? අකුසලයේම තමයි අර හිත යොමු වෙලා ඕනෑම දරුණු අපරාධයක් කරන්නේ. එහෙම දරුවොත් එනව නේද? මම එක මේ සඳහන් කළා. මාතා පිතු උපත්තහන පුත්තදාරත් සංඝෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ වගේම ඒ යහපත් අම්මලට යහපත් පියවරු හොඳ බෝසත් දරුවෝ බිහි වෙනවා වගේ මරාගෙන මැරෙන දරුවොත් ඉන්නවා. නැද්ද? එන්නේ නැද්ද? සංසාරේ එන ගමනේදී වාඩු පිරිමහන්න ආපු පිරිසක්. එහෙම දරුවෝ එනවා. ඒ සමහර දරුවෝ ඒ බීවිච්ච වෙලාවට ඒ බෝසත් දරුවෝ දෙවිවරුන් වගේ ඇවිල්ලා ඒ ගෙදරට හරිම වාසනාවක්. ඒ දෙමව්පියන්ගේ නොහිතුණු විදියට දියුණුවක් ලබනවා. ආගම දහම් පැත්තෙන් දියුණු වෙනවා. භෞතික සම්පත් ඇතුළු දියුණු වෙනවා. සමහර දරුවෝ බිහි වෙනකොට අර දෙමව්පියන්ගේ තිබිච්ච සියලුම ශේෂතුන් ඉවරයි. ගිනාපු කුසල අකුසල වලට අනුව තමයි හැම දෙයක්. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරන්නේ මෙන්න මේ ධර්මීය ආහාරයක් කරගන්න. මේ ධර්ම ඖෂධය පරිශීලනය කරන්න. ඒ ධර්ම ඖෂධය පරිශීලනය කරමින් තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නවා නම් අන්න ඒක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒ දේශනාවට අනුව කටයුතු කරනවා නම් ඇලීමක් ඇති කරගන්නේ නැහැ. දරුවා යුතුයකම් ප්‍රතිෂ්ඨ කරන වෙනදටත් වඩා හොඳට. කොහොමද? අත්හැරලා අත්තරින්නේ කොහොමද? දරුවා වුණාට සංසාරේ මම මුලින් සඳහන් කළ ආකාරයට මේ අනාදිමත් කාලයක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් යන ගමනේදී මොන ආත්මවල පිළිවෙන දරුවෙක්. ස්වාමි පුරුෂයත් එහෙමයි, ස්වාමි දිනියත් එහෙමයි. එහෙම කල්පනා කරන්න. ඥාති සහෝදරයෝ, තමන්ට සහෝදරකම් සමහර සහෝදරයෝ
පාට එකිනෙක කුලං කා ගන්න. එක සහෝදරියක දිනුන තව සහෝදරියක් කැමති නැහැ. අද ඕන තරම් තියෙනවා ප්‍රවෘත්ති. නේද? ඒ මොකද සංසාරේ තමන් කරගෙන ආපු කුසල කර්ම වලට අනුව තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. දරුවන්ගේ සම්බන්ධකමත් එහෙමයි. දෙමව්පියන් අතර සමහර දරුවෝ ඉන්නවා දෙමව්පියෝ වයසට යනකොට දෙමව්පියන් හොඳට බලනවා. හොඳට සත්කාර කරනවා. දෙමව්පියන්ගේ තොර ලෝකයක් නැහැ දරුවෝ. දෙමව්පියන්ගේ ගුරුවරුන්ගෙන් බොහොම හොඳට අහනවා. සමහර දරුවෝ ඉන්නවා දෙමව්පියෝ කියන දේ තියා කිසිම කෙනෙක් සමාජයට තහිත කරා. දෙමව්පියන්ව Tamanට ඕන විදිහට නතු කරගන්න බලන මරුව වගේ දරුවෝ ඉන්නවා. අද ඕන තරම් තියෙනවා පත්තරේ. මම දැක්ක පත්තරේ එක අම්මා කෙනෙක්ව ගුරුවරු දෙන්නෙක් ටීචර්ලා දෙන්නෙක් උගන්වන අනිත් එක්කෙනා පුතේ දේපොළ වලට ප්‍රශ්නෙට දැන් දේපොළ මේගොල්ලෝ විකුණගත්ත අම්මව පාළු ගෙදරකට දැම්මා පුතා තමයි වැඩියෙන් අරන් තියෙන දේපොළ අර දෙන්නට ලැබිලා නැහැ ගෙදරක ඉබියතුරු දාලා කණ්ඩක් නැතුව ගේ ඉර කරලා තියලා පොලිසියට ආරංචියක් දුන්නා අහල පාලයි මේම අම්මා කෙනෙක් හිටියා අම්මා පේන්නවත් නැහැ ඉබ්බුත් දාලා තියෙනවා සද්දකුත් ඇහෙනවා පොලිසියෙන් ආවා පොලිස් කාන්තාවක් බලනකොට කතා කරා ඇහෙන්නේ නැහැ පස්සේ ඉබ්බා කැඩුවා කඩලා ඇතුළට ගිය කරවලේ කට්ට කරවලේ අම්මා කියනකොට කෙදිරි ගාලා මට වතුර ටිකක් කියලා ඉල්ලුවා. බලන්න. අද කොච්චර තියෙනවද? මේ අපේ ලංකාවේ පමණයි යක්. විශේෂයෙන් අපි බෞද්ධ. මුස්ලිම් ආගම වෙන එක නෑ. ක්‍රිස්තියානි ආගම එක නෑ. Hindu ආගම එහෙම අම්මලා තාත්තලා වනාත කරන්නේ නෑ. අපේ බෞද්ධ කියන අපේ සමාජයේ දරුවෝ තමයි මේ අහිංසක අම්මලා වයසට ගියාට පස්සේ අසරණ තත්ත්වයටපත් කරලා අන්තිමට මොකද කරේ පොලිසියෙන් මේ අම්මා කිලෝටු මුළු ගේම දඬයි නැහැ තියාගෙන ඉන්න. ඇයි අම්මට කක්ක කරලා ඔක්කොම හැමදේම කළේ නේද? පොලිස් කාන්තාවන් එකතු වෙලා මේ අම්මගේ සියලු ජරාවල ඔක්කොම හොදලා ඇඳුම් අඳලා ඔක්කොමත් කරලා බඩගිනිපක් කෑම දෙයක් දීලා ඔක්කොමත් කරලා මේ අම්මා දිහා බලනකොට මම දැක්ක පින්තූරේ පත්තරේ හරිම සංකීර්ණයක් ඇති. අනේ දරුවනේ ඕගොල්ලන්ගේ අමරණ කරන්නේ. බොසත් දරුවනේ මට ඕනකම තියෙන එක. මේ සමාජයේ ඉච්ඡට විස වෙලා තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ ওই තත්ත්වයට ගන්නේ අම්මා තාත්තා කොච්චර දුක් කන්දරාවක් විඳින්නේ. ඒ නිසා ඒ දරුවෝ තුන්දෙනාම ගෙන්නුවා පොලිසියට. තුන්දෙනාම බාර ගන්න බැහැ කොහොමද? අම්මා බාර ගන්න බැහැ කිව්වා. දැන් පොලිසියෙන් නඩුවක් දාන්නේ. දේපොළ ප්‍රශ්නේ. අද ඕන තරම් තියෙනවා කතා කරමු. එක ගෙදරක අම්මව තාත්තව ගෙදරට දාලා පුතා මොකද කරේ? එළියෙන් කවුරුවක් හදලා දුම් බටයක් දාලා දුම් ගස්සලා මරන අම්මව තාත්තා. දුම් ගහලා මරන. මොන්න තරම්. ඒ නිසා මාතා පිතූ පට්ඨානම් බුද්ධධාරත් සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතම් මංගල උත්තමං අනාකුලාච කියලා කියන්නේ ඇලීමක් නැතුවම ওই පැත්තට නෙවෙයි බුදුහාමුදුරු දේශනා කරන්නේ අම්මගේ අයිති ප්‍රයෝජන ගන්න එපා බලාපොරොත්තු ඇති කර ගන්න එපා දැන් බලාපොරොත්තු සුන්වෙච්ච නිසානේ අම්මව අයින් කළේ නේද තාත්තව අයින් කළේ එතකොට කල්පනා කරන්න ඕනේ මේ අම්මා තාත්තා මාව පුංචි කාලේ කොච්චර දුක් මහන්සියලා හැදුවේ වැඩි කියලා නේද අම්මගේ රතු රුධිරය නේද මට කිරි කර පෙව්වේ කියලා එනිසා මෙන්න මේවා හොඳට මේ දරුවෝ කල්පනා කරලා අම්මා තාත්තගේ කිසිම ලාභ අපේක්ෂාවක් නැතුව අම්මා තාත්තා අපිට ඉඩම් ලියන දේ අරක දෙයි මේක දෙයි එහෙම කියන්නේ සමහර අය අහනවා මගේ අම්මලා අපිට මොනවද කළේ අපි
අප්‍රසිද්ධිය අපේ හාමුදුරනේ මම හරි දුකෙන් ඉන්නේ ගෙදර. අවම කියන්නේ අඬන එක තමයි කරන්නේ. මම හරි දුකෙන් ඉන්නේ අඬනවා. එච්චර කියන්නේ. ඇයි? දරුවට කැලලක් නීති දෙයි කියලා. තද කරන්නේ. ඒ නිසා මෙන්න මේක හොඳට කල්පනා කරලා මේ පින්වත් දරුවෝ තමන්ගේ අම්මට තාත්තට හොඳට සලකන්න. බෝසත් ළමා කාලේ හොඳට ගත කරා. ඒක වැඩි හිටි හැමදෙනාම කල්පනා කරා තමන්ගේ දරුවෝ හොඳ පැත්තට යොමු කරන්න, වැරදි පැතිකඩ වලට යොමු කරන්න එපා. තමන්ගේ දරුවෝ ඉන්න දරුවන්ගේ කියන දරුවනේ මේ දේ යන පැත්ත හොඳ නැහැ කියලා. අච්චිලා හැටියට තමන්ගේ දරුවට පෙන්නලා දෙන්න පුළුවන්, තමන්ගේ දුවලට පෙන්නලා දෙන්න පුළුවන් අම්මලා හැටියට. දරුවෝ ඔහොම නෙමෙයි හදන්නේ. අපේ කාලේ මෙන්න මෙහෙමයි. ආදරේ පෙන්නලා දෙන්න ඕන. පෙන්නලා දීලා පුළුවන් තරම් පන්සලට යොමු කරා. දහමට යොමු කරා. ආගම දහම ඖෂධයක් කරගන්න දෙන්න. එතකොට තමයි තමන්ගේ ළමා කාලේ අධ්‍යාපනයේත් එක්ක මේ දහම් අධ්‍යාපන දෙකම සමබරව යනකොට ඒ දරුවා හොඳ ශික්ෂණයකින් යුතුව, හොඳ සංයමයකින් යුතුව, හොඳ පෞරුෂයකින් යුතුව, කාගේ පැසසුමට ලක් වෙන ආකාරය. කතාවක් තියෙනවා, හිටියොත් හොඳට ඇදී, දෙවියොත් නමට වදී. තේරුණාද? ඒ නිසා හොඳට මේවා කල්පනා කරලා බලලා ධර්මානුකූලව තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් ඒක තමයි බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒ නිසා මේ ධර්ම දේශනාව තුළින් මේ ඇත්තන් මේ ආකාරයෙන් තමන්ගේ දහම් ඇස පැහැදුනා නම් යා යුතු මඟ මොකද්ද, නොයා යුතු මඟ මොකද්ද කියලා තමන් අවබෝධ කරගෙන ඒක තමන් විසින් තෝරගෙන යා යුත්තේ තමන්ගේ ගැලවෙන්නේ තමන් ළඟ, තමා හිතට තමා තමයි සෙවණැල්, වෙන කාටවත් තමන්ව අතින් එක්කන් කියලා නිවන් මඟ මාර්ග පෙන්නලා දෙන්න බෑ. තමන්ගේ ගැලවෙන්නේ තියෙන තමන් ළඟයි. තමන්ගේ රෝගකාරකයන් අයිති තමන්ටයි. තමන්ගේ ප්‍රශ්න තවත් කෙනෙකුට දෙන්න බෑ. තමන්ගේ මරණ තවත් කෙනෙකුට දෙන්න බෑ. ඒ නිසා මේ හැම දෙයක්ම තමා විශ්ීම තමයි විඳදරා ගන්න ඕන. ඒක ලොකු පොඩි හැමදෙනාම හිතලා තමන්ගේ ධර්මානුකූල ජීවිතේ තව තවත් කොහොම හොඳට ගොඩනගා ගන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් ඒක තමයි බුදුහාඳුරන්ගේ බුදු පණිවිඩේ. ඒ අනුව කටයුතු කරන්න මේ ධර්ම ඖෂධය අමාවැස්සක් වේවා, සසර බය දකීවා, සසර කතරින් ඈතරවන් උතුම් බුදු පිළිවෙත ප්‍රායෝගික අනුගමනය කරමින් මේ ගෞතම බුද්ධ ශාසනයේදී බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවේශනහි වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න දෙවියන්ට, මියගිය ඥාතීන්ට, ඔබ හැමදිනාටම ඒ වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. හොඳයි, අපගේ නායක මාහිමිපාණන් වහන්සේ අපට ආරාධනා කළා මේ ඇත්තන් උදෙසා ධර්ම දේශනාවක් සිදු කරන නැවතත් මේ පොයට අපි ඒ ආරාධනාව බොහොම ගෞරවයෙන් පිළි අරගෙන නායක මාහිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි නායක මාහිමිපාණන් වහන්සේ ගන්න ඒ ශාසනික ඒ සේවාව තව තවත් ශක්තියක් වෙන චේතනාවෙන් ඊ타ත්ම පිරිසිදුව මේ පුණ්‍ය භූමියට අපි පැමිණිලා උන්වහන්සේගේ ආශිර්වාද ලබාගෙන මේ ධර්ම දේශනාව සිදු කළේ. හොඳයි, අද මේ ධර්ම දානමේ පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ UK ඔසදී පුතාට ආශිර්වාද කිරීම සඳහා, ඒ වගේම නැසී ගිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීම සඳහායි. නමක් සඳහන් කරලා නැහැ. ඒක හොඳයි. මේක තමයි වෙන්න ඕන. නම නෙමෙයි, නම කියන්නේ ප්‍රඥප්ති. දැන් මේ මට නමක් දාලා තියෙන හාමුදුරු කියලා අඳුන ගන්න. මේ ඇත්තට නමක් දාලා තියෙන අඳුන ගන්න. මේ ප්‍රඥප්ති අල්ලගෙන තමයි නාම කියන්නේ. මේක තමයි. නාම අල්ලගෙන අපි දුක් විඳ විඳා සංස්කාර කියන්නේ ඕකයි. ඒ නිසා ඒ හැම පින්කමක් අපි සිද්ධ කරන සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරසිතකින් කිසිම ලාභ අපේක්ෂාවක් නෙවෙයි. ඒ නිසා ඒ අනුව කටයුතු කරන චේතනාවෙන් මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරේ මේ පින්වත් අපගේ නම සඳහන් නොකලේ මහත්මිය තමන්ගේ සම්මත ලෝකයේ යෝගයේ ඖෂධි පුතාට ආශිර්වාද පතා ඒක හොඳ ඕසත් මව් කෙනෙකුගේ ලක්ෂණයක්. තමන්ව මේ ලෝකේ තමන්ගේ කුසෙන් බිහි වෙච්ච දරුවට ආශිර්වාද කරන්නේ හොඳ
දහස් හොඳ ගති පැවතුම් තියෙන ධර්මානුකූල ජීවත් වෙන මෞතුමියක් පියතුමියක් වෙන්න ඕන. ඒ වගේම තමයි තමන්ම මේ ලෝකෙදි බිහි කරපු දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්න. ඒක තමයි කරන්න යුත්තේ. ඒ නිසා ඒ හැමදෙනාම සිහිපත් කරගෙන තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරලා කරගත් සියලු කුසල සම්භාරයන් පළමු කොට මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලුම බෝධි සම්භාර කොට දින දෙවි දේවතාවුන් වහන්සේලා ඒ වගේම මහා විෂ්ණු කතරගම ශ්‍රී සුමන සමන් විදීෂණ ඊශ්වර ගණපති නාග දෙවිගුණ ගම්බා ආදී සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සක්‍රදේව වහන්සේ දසනාට විරූපාක්ෂ වෛශ්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා ඒ වගේම බ්‍රහ්ම රාජයන් වහන්සේලා අරූපී බ්‍රහ්ම රාජයන් වහන්සේලා මේ බෝධි හාමුදුරන් වහන්සේ චෛත්‍ය රාජයන් වහන්සේ මේ බුද්ධ මන්දිරේ මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන ඒ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා දිව්‍ය ඇසීතුරු බ්‍රහ්මයසිතු වර්ධනය කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් අමහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරය කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාශත්ථානි බුම්මණ්ඩා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාශත්ථානි බුම්මණ්ඩා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්ථානි බුම්මණ්ඩා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. එවැගේම නමින් මිය පරලෝකයේ සියලුම මියගිය ඥාති විශේෂයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරපු උවැසියන් නමින් මිය පරලෝකයන් සියලුම මියගිය ඥාති මෙන්ම මේ උතුම් පුණ්‍ය භූමියේ මෙන්ම අනිකුත් පූජනීය ස්ථානයේ ශාසනික මෙහෙවරක් සිද්ධ කරපුවත් වේවදාල මහා බුදු පුත්‍රයන් වහන්සේලාට මේ පුණ්‍ය භූමියේ අනිකුත් පූජනීය ස්ථානයේ දායකත්වයේ ධර්මයේ මේ පාර සතර පෙරේ දායකකාරකාදීන්ද රට ජයවැණියේ සේවය කළ දීපිදුවව රණවිරුවන්ටද සුනාමි ව්‍යසනයේ ජල ගැලීම් නායයන් වලින් නොයෙක් ආපදා වලින් මේ පරමසිල මේකේ ඥාතීන්ටද ඔබ අප මේ සංසාරේ ඉපදී මැරෙමින් යන ගමනේදී අපට මව වෙච්ච පියා වෙච්ච සහෝදරය වෙච්ච ඥාති විරවිච්ච අත්ව යම් සසන අතවැරද්දක් නිසා දුක්තිගාමී ස්ථානකින් බලාපොරොත්තු එහෙම සිටිනාගේ දුක්තිගාමී ස්ථානයේ අත මිදේවා සුගතිගාමී තත්ත්වයටපත් වෙත්වා උතුම් නිවන සලසා ගැනීමට මේ පින් තමන් චීතිති කරගත්තා සම අනුමෝදන් කරගනිත්වා කියලා හිතා ගන්න. ඒ වගේම සියලුම අසල්වැසි ගම්වැසි නගරවැසි රටවැසි ලෝවැසි යන මේකේ හැමදෙනාම මේ පින් අනුමෝදන් කරගනිත්වා කියලා හිතාගෙන මේකේ ඥාතින පින් අනුමෝදන් කරන් ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි ධර්ම ශ්‍රවණය කළා අටපරිකාර පූජා කළා දාන පඬු පූජා කළා ඒ කරගත් සියලුම කුසල සම්භාරයන් අපි දෙවියන්ට මිහි ඥාතීන්ට අනුමෝදන් කළා. සුඛීව ජීවත් වෙන්න ඔබ හැමදෙනාම විශේෂයෙන් අද උපන් දිනයේ සමරන ඒ පුතුණුවන්ට සුබ උපන් දිනයක් වේවා. විශේෂයෙන් ඒ පුතුණුවන්ට ආශිර්වාද සඳහා ඔහු කරන අධ්‍යාපන කටයුතු මේ දරුවන් කරන අධ්‍යාපන කටයුතු සියලුම දෙමව්පියන්ගේ දරුවන් කරන අධ්‍යාපන දියුණු තත්ත්වයට පත් කරගන්නත් ඒ වගේම මේ හැමදෙනාම කරන රැකිරක්ෂාව ව්‍යාපාර කටයුතු ගොවිතැන්පත් කටයුතු ඉදී අනාගතයේ බලාපොරොත්තු වෙන යහපත් දේවල් දෙන සියල්ල ධම්මානුධම්ම ප්‍රතිපදිතුන් ක්‍රියාත්මක කරන ආකාරයට කිසිම අපේක්ෂාවක් නැතුව නෙක්ඛම්ම සංකල්පනා තුළ සිත පිහිටුවා ගනිමින් ඒ සියලු කටයුතු සිද්ධ කරන් ඒ ඉලක්කය කරා ගමන් කරන අවශ්‍ය වටපිටාව පුරුණුවගේ සරණින් පින් අනුමෝදන් දෙවියන්ගේ ආශිර්වාද ආරක්ෂාව ඔබ හැම දිනාටම ඔබ හැම දිනාගේම නිවිස් වලට භූමියට ආශිර්වාදයක් කරගෙන ජනේන ගමන අතු ආන්ත්‍රාවින්තව රාජබයින්තව රෝගබයින්තව මනුෂ්‍ය බයින්තව අමනුෂ්‍ය බයින්තව ජින්නෙක් වසවිසින් මෙතුමතුරු භූමවන්ගේ විසපුරු කරපැණි ජලයෙන් අවි ආයුධ වලින් හිංසාව පීඩාව ප්‍රතිසිද්ධ වෙවි ඔබ හැම දිනාටම තුරුණුවගේ සරණ දෙවියන්ගේ ආරක්ෂාව කල්ම බැල පිට ලබාගෙන සසර බයද සසර කතරින් ඊතරවන් මාර්ග සකසා ගන්න මේ පින් හේතු වාසනාව වේවා. අපට මේ පින්කමට ආරාධනා කරපු මේ පුණ්‍ය භූමි නායක මහමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට උතුම් බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ බලයෙන් සිත සාන්තිය සලසා ගනිමින් ශාසන මෙහෙවර තව තවත් සිද්ධ කරන්න අවශ්‍ය කායික ශක්තිය, මානසික ශක්තිය, නිරෝගී ශක්තිය ලබා ගනිමින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිමිෂෙදී වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න දෙවියන්ට නම් සඳහන් කළොත් හැමදිනාටම ඒ වාසනාව වේවා කියලා සාදුකාරයක් දෙන්න. අභිවාදන සීලෙච්ඡ
කොහෙන්ද ගිහිල්ලානේ? අපි අර ඩ්‍රයිවර් මහත්තයාට පොඩ්ඩක් තේකක් මයික් අහඳුරන මටත් මොන හරි ටිකක් පොඩ්ඩක් දෙන්න. හා හා